ब्रह्माच्यलोकाधिपति सहंपति कतंजलि अंदिवरम आयाचता संदिट्ट संत परजक्क जातिका देशेतु धम्मं अनुकंपि मम पजं සහම්පති බ්‍රහ්මරාජා ඇතුළු සියලු දිව්‍ය බ්‍රහ්ම පිරිසට සද්ධර්ම ශ්‍රවණය සඳහා ආරාධනා කරන අතරම අප සියලු දෙනා කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් මේ ශ්‍රී සද්ධර්මය දේශනා කරන මෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ දෙපා නමද ආරාධනා කර සිටිමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං ධම්මං සංඝං නමස්සාමි. යං විතක්ඛං ආකංකති විතක්කේතුං තං විතක්කං විතක්කේති. යං විතක්කං නාකංකති විතක්කේතුං නතං විතක්කං විතක්කේති තී. යම් සිතුවිල්ලක් හිතපුවාම අපේ සංසාරයට හෝ දුකට ඇදලා දාන්නේ නැතිනම් නෙක්ඛම්ම විතක්ක, අව්‍යාපාද විතක්ක සහ අවිහිංසා විතක්ක කියන ගණයට අයත් විතර්කයන් සිටිය යුතුයි. යම් විතර්කයක් සිටුපුවාම යම් සිතුවිල්ලක් හිතපුවාම අපේ සංසාරයට වැටෙනවා නම්, දුකට වැටෙනවා නම් එවන් වූ කාම සිතුවිලි, ව්‍යාපාද සිතුවිලි සහ විහිංසා සිතුවිලි නොසිතිය. මේ සූත්‍රයේ තියෙන්නේ වස්සකාර කියලා සූත්‍රයක. මේ පාඨයේ තියෙන වස්සකාර කියන සූත්‍රයක අංගුත්තර නිකායේ. පින්නත් මෑණියන් ප්‍රධාන ශ්‍රද්ධාවන්ත පින්නතුන් සමහරයි දතපේ සතිපට්ඨානයේ කියන මාතෘකාව යටතේ සාකච්ඡාවට ලක් කෙරෙන 28 වෙනි භාවනා උපදේශයයි මේ සිද්ධ වෙන්නේ. පෞගිය සතිය වෙනකොට සතිය කියන කාරණාව නැත්නම් ඒ වචනය ප්‍රධාන කරගත්ත පටන් ගත්ත අපේ ධර්ම සාකච්ඡාව බොහොම දීර්ඝ ගමනක් ඇවිල්ලා සම්පජඤ්ඤ කියන ඉතාමත්ම උතුම් ස්තරයේ වෙත අපේ ළඟා වුණා. ඒක තුලත් අපි බොහෝ කාරණාවන් සාකච්ඡාවට කතා බහට ලක් කළා. ඔයයන්ට මතකයක් ඇති පෞගිය දේශනාවේදී අවසානයක් වගේ වෙනකොට අපි කිට්ටු වුණා සිහිය තියෙනකොට ඒ සිහියේ තියෙන උච්චතම තැනකට යන්න පුළුවන් වෙන තරමට ඉවසීම කියලා කියන හිතේ තැම්පත්කමක් හැදුනාට පස්සේ අපිට කරුණාකාරණා තේරුම් ගන්න පුළුවන් නොවනත් ඇති වෙන්න බලනවා කියලා. ඒ කරුණාකාරණා තේරුම් ගන්නවා කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. තියෙන්නේ සිතුවිල්ල නම් ඒ සිතුවිල්ල හඳුනා ගන්නවා. ඒ සිතුවිල්ලේ තියෙන තැන හඳුනා ගන්නවා. ඒ කියන්නේ සිතුවිල්ල වැඩි වෙන පැත්තටද තියෙන්නේ, අඩු වෙන පැත්තටද තියෙන්නේ ආකාරයට හෝ වේදනාවක නම් ඒ වේදනාව වැඩි වෙන පැත්තටද අඩු වෙන පැත්තටද සංඥාව කියලා කියන හඳුනා ගැනීම තුලක් තියෙන්නේ ඒ කියන කාරණාවන් වල මොන පැත්තටද කියන එක තේරුම් ගන්න. එතකොට සම්පජඤ්ඤ තුලින් ඔය කියන කාරණාවල් ටික අපි හඳුනාගත්තට පස්සේ ඊළඟට අපිට කරන්න තියෙන දේ තමයි සති මාත්‍රාවක හිත පිහිටවන එක. අර සංසාර දුක්ඛයෙන් අයින් වෙන්න අපිට ප්‍රධාන වෙන්න පුළුවන්
ඒ සිතුවිල්ල ගැන හෝ වේදනාව ගැන හෝ සංඥාව ගැන විරාගී බවක්, නිරෝධී බවක්, අනිත්‍ය බවක් හෝ අතහැරීමේ ස්වභාවයක් ප්‍රකට කරගන්න එක. හැබැයි ඒ ටික කරා වුණාට ආපස්සට ඇවිල්ලා අපිට හිත පිහිටවන්න තියෙන්නේ මොකද? සති මාත්‍රාවක තමයි. සිහියකම තමයි. ඉතින් ඔන්න ඔය කියන තැනයි වෙනතුනි ගිය සතිය වෙනකොට අපි සාකච්ඡාවට ලක් කළේ. එතම කියනවා නම් මම ගිය සතියේදී දේශනාවේ සම්පජඤ්ඤ කොට සමාර කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් අර ආපු ආරාධනාවට අනුව ඒ කොටස් ටික තවදුරටත් විග්‍රහ කරන්න තිබ්බොත් හොඳයි කියන අදහසට මමත් එකඟ වුණා. පයතන්ට මතකද ඔය සම්පජඤ්ඤ කියන වචනය විග්‍රහ වෙන සූත්‍රවලදී විශේෂයෙන්ම සංයුක්ත නිකායේ 5 සම්පජඤ්ඤ කියන දේ ගැන බුදු පියාණන් වහන්සේ අපිට කියලා දෙනවා. ඒ සම්පජඤ්ඤ ගලාගෙන යන පැති තුනක් තියෙනවා කියලා. එහෙම නැතිනම් ඔය කියන සම්පජඤ්ඤ හඳුනා ගන්න උපකාර වෙන්න කාරණා ත්‍රිත්වයක් තියෙනවා කියලා දෙනවා. ඔයත් දැනටමත් දන්නවා. ඒකෙන් එකක් තමයි සිතුවිලි, අනිත් එක තමයි වේදනාව, වින්දනය, අනිත් එක තමයි සංඥාව කියලා කියන හඳුනා ගැනීම. ඔක තුලත් මම අද ওই සිතුවිල්ල ගැන ටිකක් වැඩිපුර කතා කරන්න කියලා යනවා. මොකද අපි හැමෝටම තියෙන පොදු පුරුද්දක් නෙමෙයි නේද? අපි හැමෝම හිතන්න රුසියෝ වගේම මෙච්චර කාලයකට අපි හිතලා තියෙන දේවල් ටික එකතු කරොත් එහෙම මොකද කියන්නේ මේ ලෝකේ හදලා තියෙන පොත්පත් ඇති වේවිද? පෑන් පැන්සල් ඇති වේවිද? ප්‍රමාණවත් වේවිද? ඒ තරමට අපි කල්පනා කරන හිතන අය. හැබැයි අවාසනාවක් තියෙන්නේ මෙන්න මේකයි. කමඨහන් වාර්තාවල ඒව ගැන එච්චර කියවෙන්නේ නැති එක ගැනයි මට තියෙන දුක. මොකද භාවනාවේදී හෝ සාමාන්‍ය ජීවිතයේදී මම පුතා අපිට තියෙන ප්‍රශ්න මෙන්න මේවයි සිතිවිලි වල අනිකන් ගුණ කළොත් එහෙම සමහර සිතිවිලි එනවා ආපු ගමන් යනවා. එන්නේ යන්න බලාගෙන වගේ තමයි. ඒක අපිට ගානක්වත් නැහැ. සමහර සිතිවිලි තියෙනවා එනවා ඉන්නවා යන්නේ නැහැ. මහා වදයක් දෙනවා. උදාහරණයක් ඇරෙන්න පරණ කාලේ සින්දුවක් එහෙම කියන්නකෝ භාවනාවට වාඩි වෙච්ච වෙලාවට නියම තමයි යාර. ඒ කියන හඬින්ම ඒ ශබ්ද වලින්ම ඒ විදිහටම අපිට ඇහෙනවා. ඒ විදිහටම දුවනවලු. කොච්චර අයින් කරන්න හදුවත් හරියන්නේ නැහැ. තවත් කොටසක් තියෙනවා සමහර සිතුවිලි අපිට එනකොටම අපි කැමති නෑ ඒව කල්පනා කරන්නත් කැමති නෑ. හිතට එනකොටත් කැමති නෑ. කියලා අයින් කරලම දානවා විගහට. ඔය කියපු කාරණා ඔයත් අන්න ප්‍රායෝගික ඇති. තවත් සමහර සිතුවිලි තියෙනවා අපි ආදරෙන් වැළඳගන්න. අපි කැමති ඒව හිතන්න. ඒව හිතා ඉන්න අපි මනාප. එතකොට ඔය කියන සිතුවිලි ලෝකයේ තුල අපිට වල්මත් වෙන්න පුළුවන්. මොකද නිර්මාණය නොකළ ලෝකය නිර්මාණය කරගන්න පුළුවන් තැන සිතුවිල්ල කියලා කියන්නේ. මම ආයෙත් කියනවා සිතුවිල්ල වනාහි නිර්මාණය කරගත නොහැකි ලෝකය නිර්මාණය කරගත හැකි තැන. හැබැයි ඒක ඇත්තට නෙවෙයි. මේ සිතුවිලි ලෝකයේ තුල අපි හොඳ අය වෙන්න පුළුවන්, නරක අය වෙන්න පුළුවන්, සමහරකට රහත් වෙලා කියලා හිතන්නත් පුළුවන්. අර එක හාමුදුරුවෝ කෙනෙක් අපිට කියනවා උන්වහන්සේ හිතා ගියාලු අවසානට රහත් වෙලාලු. හොඳ ගෝලයේ ගොඩකුත් හදලාලු, ලොකු ආරණ්‍යකුත් හදලාලු, මහා පිරිසක් ඉන්නවලු ශ්‍රාවකයෝත්.
අවසානට මුන්වහන්සේ පරිණිරවාණයට පත් වෙලා අපත් වෙලා. ඉතින් ඊළඟට මුන්වහන්සේ කල්පනා කරනවලු දැන් මේ පරිණිරවාණයට පත් වෙච්ච රහතන් වහන්සේ කෙනෙක් නේ. හිතේ මේ ඉන්නේ. එයාට සුදුසු විදිහට කොහොමද එයාගේ මේ අවමංගල කටයුතු කරන්න කියලා ප්ලෑන් කරනවලු ඊළඟට. මම මැරිලා ඉන්න කෙනාමයි මන ගිහිල්ලා ඉන්න කෙනාමයි ප්ලෑන් කරන්නේ මේ සූදානම් වෙන්නේ සැලසුම් හදන්නේ එයාගේ අවමංගල්‍ය කොහොමද තියෙන්න ඕන කියලා. සිතිවිල්ල කියන්නේ එහෙම එකක්. හැබැයි ඕකේ මෙහෙම පොඩි උඩර වැටියක් තියෙනවා. ඔයත් මතක් කරලා බලන්න පොඩි කාලේ ඔයත් හිර වෙලා හිටපු සිතුවිලි හෝ ගිය සතියේ හිර වෙලා හිටපු සිතුවිලි හෝ සමහර කෙනෙක් ඊයේ වෙන්නත් පුළුවන් අද උදේ වෙන්නත් පුළුවන්. ඒ හිර වෙච්ච සිතුවිලි වල දැන් නැති වෙන්න පුළුවන්. ඒ හිර වෙලා හිටපු සිතුවිලි වල දැන් අපි හිර වෙලා ඉන්නේ නැති වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම වෙන්නත් ඕන. වෙන්න පුළුවන්. සමහර සිතුවිලි ගණනක් තියෙන්න පුළුවන්. කාලයකට කලිනුත් ඔළුවේ තිබ්බා තාමත් ඔළුවේ තියෙනවා වද දෙනවා එනවා කොනික් කරනවා තුවාල කරනවා යනවා අන්න එහෙම එකක්. මට තියෙන දුක මේකයි. ඔය කමඨං වාර්තාවල එක්කෙනෙක්වත් අඩුමතරම එක්කෙනෙක්වත් මම ඉතින් කිව්වේ නෑ. ස්වාමීන් වහන්සේ සමහර සිතුවිලි තියෙනවා ආපු ගමන් යනවා. සමහර සිතුවිලි නම් තියෙනවා ඉපා වෙනවා පුදුම වදයක් නේ දෙන්නේ කියලා කවුරුවත් කිව්වේ නෑ නේ අත්තිලව. මේ කියන සිතුවිලි මට විතරක් දෝ මන්ද තියෙන්නේ එතකොට. මට එහෙමත් වෙනවා. ඒ වුණාට නිකන් ඉතින් ඔය ධර්ම සාකච්ඡා හැම කරනකොට නම් ඔය නිකන් ඔය එහෙමනම් කියනවා. අපේ මේකෙදී නැති වුණාට කොහොම නමුත් සිහියෙන් ඉන්න කෙනා තමන්ගේ ජීවිතයේ දේවල් සතිමත්ව කරන්න පුරුදු වෙනකොට එයාට දැනුම් තේරුම් ඇති වෙන්න පටන් ගන්නවා කායික ස්වභාවය ගැන වේදනාත්මක ස්වභාවය ගැන චෛතසික ස්වභාවය ගැන සහ සිදුවෙමින් පවතින ස්වභාවයන් ගැන ඒවත් සතර සතිපට්ඨානය ගැන කායानुපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව ගැන සිහිය පිහිට වෙන්න පටන් ගන්නවා. කායानुපස්සනාව තුළ මනාකොට හිත පිහිටෙන ස්වභාවයක් පුරුදු වුණා නම් ඒ කෙනාට ඒ කය ඇතුලේ තියෙන වේදනාව දකින්න පුළුවන් වේවි. ඒ වේදනාවට යන්න නම් අපතා කයට අපි දීලා තිබිච්ච මහා විශාල ප්‍රමාණයේ වටිනාකම ශරීරයට දීලා තිබිච්ච මහා විශාල ප්‍රමාණයේ අගය කිරීම කියන එක නිෂ්ප්‍රභා කරගන්න තැනකට හිත ගන්න ඕනේ. හිත වැටේවි. ඒ බරෙන් නිදහස් වේවි. එහෙම වුණොත් තමයි අපිට වේදනාව කියන එක අල්ලන්න පුළුවන්. රූප බරෙන් අයින් වුණාම වගේ. උදාහරණයක් හැටියට මම ආපහු කියන්නම් ඔයයන්ට හොඳටම තේරෙවි මෙහෙම කිව්වොත්. ඇඟේ බර අපිට හොඳටම තේරෙන වෙලාවක සමහර විට කකුලේ කොහේ හරි තැනක් හරි අතේ කොහේ හරි තැනක් හරි හිර වෙලා තියෙනවා නම් ඇඟිලා වගේ තියෙනවා නම් නිකන් තද වෙලා වගේ තියෙනවා නම් ඒ වේදනාව අපිට සමහර වෙලාවට එච්චරට නොදෙනී යන්නත් පුළුවන්. මොකද ශරීරයේ බර වගේ තියෙන ඒ අර කායික බාහිරින් දැනෙන ස්වභාවය වඩා වැඩියෙන් ප්‍රකට වෙන හින්දා. හැබැයි ශරීරය ගැන ඒ ප්‍රකට වෙන ස්වභාවයෙන් හිත අයින් වුණාම ඊළඟට හිත නිරන්තරයෙන්ම වගේ ස්වභාවිකවම වේදනාව තුළ තැම්පත් වෙන්නත් පුළුවන්. ඉතින් ඔය කියන වේදනා ටිකත් එහෙට මෙහෙට වෙලා කොහොම හරි ඉව එකත් සාදර වෙලා ඉන්න ඉවසීමෙන් ඉන්න හිත හදාගත්තාම වෙන දෙයක් කරන්න දෙයක් නැහැ. ඒවට තියෙන්න දෙන්නයි ඕන. ඒවා තියෙන තැන දැනගෙන ඒවත් එක්ක සාදරයෙන් ආද වෙලා යාළු වෙලා ඉන්න විදිහ ඉගෙන ගන්න ඕන. ඔච්චරයි සාත්‍රේ. එහෙම වුණාම අපිට ඔන්න සිතුවිල්ල හඳුනා ගන්න පුළුවන් වේවි.
සාමාන්‍ය ජීවිතයේදී හෝ. මොකද අපිට සිතුවිල්ලක් තේරෙනවා නම් ඒ වගේ වෙලාවකදී කායික ස්වභාවය අල්ලාල සිතුවිල්ල අල්ලනවා කියන එක ටිකක් මහලු පරතරයක් තියෙන බවක් ඔයත් අන්න තේරෙනවා. වේදනාත්මක ස්වභාවයත් එක්ක සිතුවිල්ලක් අල්ලනවා කියන එක ටිකක් පරතරයක් තියෙනවා කියලා තේරෙනවා. නමුත් ඒ කායික ස්වභාවයේ හින්දා සිතුවිල්ලට යන්න පුළුවන්. වේදනාව හන්දා හෝ වින්දනයේ හන්දා සිතුවිල්ලට යන්න පුළුවන්. ඒක වෙනයි. ඉතින් කොහොම නමුත් අපිට සාමාන්‍ය ජීවිතේ ඉන්නකොට ඔයත්ගේ අත්දැකීම් ආපස්සට මතක් කරලා බැලුවොත් ඔයතන තේරෙවි අර සිහිය පුරුදු කරන හන්දා අපිට දැන් තේරෙනවා සමහර සිතුවිලි තියෙනවා. ඔව් අපිට කරදර කරනවා. සමහර මතකයන් තියෙනවා. සමහර ආවර්ජනයන් තියෙනවා. සමහර කල්පනා කිරීම් තියෙනවා. විතර්කයන් තියෙනවා. ਵਿਚාරයන් තියෙනවා. අපි දුකට ඇදලා දානවා නම් තමයි. සමහර සිතුවිලි තියෙනවා අපි පුරුදු වෙලා ඉන්නවා. ඒවා ඒ විදිහටම හිතන්න. කොච්චර තිබුණා වුණත් සන්තෝෂදායී හැටියට හිතන්න. ඒ විදිහට හිතන්නේ නැතුව අපි පුරුදු වෙලා ඉන්න පුළුවන් දුක ඇති වෙන විදිහටම හිතන්න. තමන්ගාව තිබිච්ච දෙයක් අහිමි වීමක් උදාහරණයක් හැටියට ගත්තොත් ඒ දේ ගැන අපිට හිතන්න පුළුවන් පැති ගණනාවක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම දෙකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. එකක් තමයි Tamanට අතහරින්න තිබිච්ච දෙයක් අතහැරලා ගියා කියලා හිත හදා ගන්නත් පුළුවන්. එහෙම නැතිනම් Taman සන්තකේ තිබිය යුතු දෙයක් දැන් Taman ගාව නැහැ කියලා දුක හිතන විදිහට හිතන්නත් පුළුවන්. ඒක Taman ගාව තිබ්බනම් Tamanට මීට වඩා හොඳයි. ඒක දෙයක් වෙන්නත් පුළුවන්, කෙනෙක් වෙන්නත් පුළුවන්, මොකක් හරි කමක් නැහැ. අපි කාලයක් තිස්සේ හිතන්න පුළුවන් ඒ කියන කෙනා හෝ ඒ කියන දේ මතක් වෙනකොට අපිට තේරෙන හැටියට අපිට රුචි හැටියට ඒක පෙරලා ගන්න. එක්ක පෙරලා ගන්න පුළුවන් කොහොමද? නික්කම්මයක් හැටියට. දුකෙන් නිදහස් වෙන හැටියට. හිංසාවක් ඇති නොවන විදිහට කාටවත්ම අපිට ඒ සිතුවිල්ල පෙරලා ගන්නත් පුළුවන්. එහෙම නැතිනම් කාමයකට යන විදිහට, දේශයකට යන විදිහට, හිංසාවකට යන විදිහට ඒ පැත්තටත් අපිට ඒ සිතුවිල්ල මෙහෙව ගන්න පුළුවන්. එතකොට මේ තාක් දුරට සතිපට්ඨානය වඩනකම් අපිට අහුුනේ නැහැ අපි මේ කරන වැඩපිළිවෙල තුලින් යන්නේ කොහාටද කියන එක. සිහියේ හින්දා ඇතිවෙච්ච සම්පජඤ්ඤයෙන් තමයි අපිට පෙන්වලා දෙන්නේ මේ ඇතිවෙච්ච සිතුවිල්ල දිහා බලාගෙන ඉන්නකොට අපිට තේරෙනවා දැන් මේ සිතුවිල්ල බෝ වෙලා වැඩි වේගෙන යන ස්වභාවයක්ද තියෙන්නේ. එහෙම නැතිනම් ඒ සිතුවිල්ලේ රසය නැති වේගෙන යන ස්වභාවයක්ද තියෙන්නේ කියලා. මම ආයි කියන්නම්. සිතුවිල්ල අපිට ඕක තප්පර ගානකින් වෙන එකක්. බොහොම ශරණයකින් වෙන දෙයක්. උදාහරණයක් ඇරෙට ගීතයක් ගත්තොත් එහෙම ඒ සමහර ගීත තියෙන්න පුළුවන් අපි හිතේ මුමුණනකොට හෝ මතක් වෙනකොට ඒ ගීතේ අපිට නැවත නැවත කියන්න හෝ මුමුණන්න හිතෙන විදිහට අවශ්‍ය වෙන විදිහට මතක් වෙන ස්වභාවයක් තියෙන්නත් පුළුවන්. ඒ වගේමයි ඒකේ ඒ තිබිච්ච අර රසය මැකීගෙන යන විදිහට ඒ ඌමනාකම වියලීගෙන යන විදිහට මතක් වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් එහෙම ඒක යන්නේ ඒ ගීතය අහන එක ඒ කාලය තුළදී ආපහු ඕන නෑ කියන එකට බර වෙන තැනටයි අපේ හිත පිටු වෙන්නේ. එතකොට සම්පජඤ්ඤයෙන් තමයි අපිට පේන්න පටන් ගන්නෙ සමහර සිතුවිලි තියෙනවා අපි හිතුවට ඒකේ මුලැමැදාග කියලා අවසානයක් ගැන බලන්න ඕන කියලා තීරුම් ගත්තා වුණාට සමහර සිතුවිලි තියෙනවා ආපු ගමන්ම නිෂ්ප්‍රභ වෙලා යනවා.
ඒවට මහ කාලයක් නැහැ. හරියට මේ ලෝකෙට එන සමහර අය වගේ තමයි. ඒත් සමහර වෙලාවට එනවා බොහොම පොඩි කාලයක් ජීවත් වෙනවා. ඊට පස්සේ අයින් වෙලා යනවා. ඊළඟට තව සමහර සිතුවිලි තියෙනවා. ඒවා අපි ගාවට එනවා, පළපදියම් වෙනවා. කාලයක් තිස්සේ හිත හිතා තියෙනවා. නමුත් අපි දන්නේ නැතුව. හැබැයි සම්පජඤ්ඤයෙන් තමයි අහුවෙන්න පටන් ගන්නෙ. තේරෙන්න පටන් ගන්නෙ. සිහි නුවණ හින්දා තමයි තේරෙන්න ගන්නෙ. මේ සිතුවිල්ල මංගාව මේ රජේ තියෙන්නේ මේ තරමේ මහා ලොකු විපර්යාසයන් කර තියෙන්නේ ඒ සිතුවිල්ලේ අර පවතින්න ඕන විදිහට ඒ සිතුවිල්ලට ආහාර හම්බ වෙන හින්දා කියන එකයි අපිට සම්පජඤ්ඤයෙන් හම්බ වෙන්නේ. ඒ කියන්නේ තණ්හාව ඇති වෙන්න පුළුවන් වෙන විදිහට ආහාර හම්බ වෙන හින්දා ඒ සිතුවිලි ටික පවතින්නේ කියන එකයි සම්පජඤ්ඤයෙන් අපිට පෙන්වලා දෙන්නේ. ඕකට අපි මඤ්ඤණා කියලා කියනවා, ප්‍රපංච කියලා කියනවා. කොහොම නමුත් අපි ඉන්න එක්තරා කාල සීමාවන් වලදී වටපිටාවන් වලදී සමහර සිතුවිලි තියෙනවා. ඒ කාලයට ඒ වටපිටාවට හරියන විදිහට අපි හිතන්න බලනවා. කල්පනා කරන්න බලන්න. හැබැයි සම්පජඤ්ඤ හන්දා සිහිනුවන හන්දා අපි ඒ සිහිනුවන හදාගත්තේ අර සිතුවිල්ල හන්දම ඔන්න පේන්න පටන් ගන්නවා. මේ සිතුවිල්ල තුලක් තියෙන ආරම්භයක්. මේකෙත් උච්චතම අවස්ථාවකුත් තියෙනවා. වගේම මේක වැඩි වීලා අඩු වෙලා යනකුත් තියෙනවා කියලා. පෙළේ වත්තන්න මතකද? අපිට හිතන්න කියලා කියනවා සංකතං පටිච්ච සමුප්පන්නං කය ධම්මං වය ධම්මං නිරෝධ ධම්මං අන්නෝම කියලා. එතකොට ඒ කියපු සංකතයි කියලා කියන්නේ සකස් කිරීමක්. පටිච්ච සමුප්පන්නය කියන්නේ මේ හේතු වලින් හැදිච්ච සමුදායක්. මේක හේතුඵල ගොඩක් තියෙන්නේ මේක. මේක විනාශ වෙලා යන්න පුළුවන් විරාගයක්මයි මේකේ තියෙන්නේ. ඇති දෙයක් නැහැ, හරයක් නැහැ කියන එක අපි පෙළේ අහලා තියෙන්න පුළුවන්. නමුත් ඒ වුණාට අපි තාමත් සිටිවිලි වල නිමග්න වෙලා හිතා ඉන්නව වෙන්නත් පුළුවන්. එතකොට සම්පජඤ්ඤ අස්සෙදි තමයි ඔය හිතන සිතුවිල්ල ඒ කාලේ හිතා හිටියට දැන් අපි ඉගෙන ගන්නවා ඒ හිතන සිතුවිල්ල දිහා බලාගෙන ඉන්න. ඒ හිතන සිතුවිල්ල ඊට කලින් අපිට වදයක් කරදරයක් වුණාට දැන් ඒ සිතුවිල්ලමයි අපිට සිහිය ගෙනල්ලා දෙන්න උපකාර කරන සාධකයේ වෙන්නේ. කමටහන වෙන්නේ, අරමුණ වෙන්නේ. එන්නේ ඒ කියන තැනට අපි අපේ හිත නම්ම ගත්තට පස්සේ අපිම තේරුම් ගනීවි වෙනද. අපි සමහර සිතුවිලි හිතලා හිත අස්සේ අපි ගොඩාක් දේවල් සකස් කරගෙන මාලිගා හදන්න පුළුවන්, තරහ හදා ගන්න පුළුවන්, ඉවසීම නැති කර ගන්න පුළුවන්, බලාපොරොත්තු වැඩි කර ගන්න පුළුවන්. ඒ කියන මානසික ශක්තියින් ඔළුවේ හදාගෙන ඒවා ක්‍රියාත්මක කරගන්න බැරි වුණාට පස්සේ දුක් විඳින්න පටන් ගන්නවා. එතකොට ප්‍රපංච වෙලා තියෙන්නේ මොනවද? තණ්හාව කියලා අහු වෙලා තියෙන්නේ මොනවද? අර අපිම උවමනාවෙන්ම කල්පනා කරලා හදාගත්ත ඒ බලවේග ටික තමයි. ඒ වර යහපත් පැත්තට නැතත් අයහපත් පැත්තට හරි භාවිතා කරන්න තියෙන අර පංච බල වගේ තමයි. යහපතක් නෙවෙයි එකෙන් සිද්ධ වෙන්නේ අයහපතක්මයි. නමුත් තියෙන්නේ ඌවම තමයි. එතකොට සම්පජඤ්ඤයෙන් අපි කරන්නේ මේ විතර්කයන් ටික හඳුනා ගන්න බලනවා. මේ කාල වකවානුව තුලදී මොන සිතුවිලිද මට වැඩිපුර කරදර කරන්නේ? මොන සිතුවිලි වලද මම වැඩිපුර හිර වෙන්නේ? මොන සිතුවිලිද මට වචන බවට පරිවර්තනය කරන්න මාව තල්ලු කරගෙන යන්නේ? මොන සිතුවිලි හින්දාද මම දුක වැඩි කරගන්නේ? මොන සිතුවිලි හින්දාද මට දුකක් නැතුව ඉන්න පුළුවන්කම තියෙන්නේ කියන එක ඉගෙන ගන්න, තේරුම් ගන්න පටන් ගන්නේ සතිපට්ඨානයේ හින්දායි. සම්පජඤ්ඤයේ හින්දායි.
ඒ සම්පජඤ්ඤ කාරණාව තුළදී අපි දකින්න පටන් ගත්තාම අපිට තියෙන සිතුවිලි වල ප්‍රභේද තියෙනවා, වර්ග තියෙනවා, වෙනස්කම් තියෙනවා කියන එක තේරුම් ගත්තට පස්සේ අපිම ඉගෙන ගනි මේවා සංකතයි තමයි කියලා. මේවා සකස් කරගත්ත ඒවා තමයි කියලා. මේ හැම එකක්ම හේතුවක ඵලයක් කියන එක තේරුම් ගන්න පටන් ගන්නවා. උදාහරණයක් ඇටියට මිය පරලෝකීය කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාගේ පින්තූරයක් තියෙනවා නම් ඕක දිහා හැමදාම බලබලා ඉන්නවා නම් ඒ කෙනා ගැන ඇති වෙන්න පුළුවන් සිතුවිලි නතර වෙනවා කියන එක නෙවෙයි වෙන්නේ, ඇති වෙනවා කියන එකමයි වෙන්නේ. ඒ සිතුවිලි ටික ඇති වෙනවා නම් සිද්ධ වෙන තරමක්ම සිද්ධ වෙන්නේ දුක් හටගන්න, දුක වැඩි වෙන කාරණාවයි කියන එක ඉතින් සාමාන්‍යයි. එහෙම වුණාම ඉතින් ශාරීරිකව පවා දුර්වල වෙන්න පුළුවන්, අසරණ වෙන්න පුළුවන්. ඒක අපිම හිතාමතාම කරගත්ත දෙයක්. හැබැයි අපි සිතුවිල්ලම හරියට තේරුම් ගත්තනම් අපිට පෙනේවි සමහර සිතුවිලි තියෙනවා, ඒවා එනවා ආපු ගමන් යනවා. සමහර සිතුවිලි තියෙනවා ටික වෙලාවක් තියෙනවා ඊට පස්සේ යනවා. සමහර සිතුවිලි තියෙනවා දීර්ඝ කාලයක් නැදෙනවා. ආන් ඒ වගේ තමයි මේ ලෝකෙට එන කවුරුත්. මේ හැම එකකටම තියෙනවා ඒ දෙයට අදාළ වෙච්ච විදිහේ සීමා සහිත භාවයක්. හැබැයි අපි ඒ දේවල් අර අසීමාන්තික විදිහට ක්‍රියාත්මක කරන්න බලන හින්දා සමහරක් විට කායිකව පවා අපිට බලපෑම් ඇති කරවන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් තේ බොන්න සීනි ඕනේ නැහැ, සීනි තියෙනවා ඇඟේ. ව්‍යංජන හදන්න තෙල් ඕනේ නැහැ, ඇඟේ තෙල් තියෙනවා. ව්‍යායාම කරන්න හાર્ට් එක වැඩිපුර දුවන්න ඕනේ නැහැ, ඒක කොහොමද දුවන්නේ? ඉතින් එහෙම වෙන්න පුළුවන්. කරන වැඩපිළිවෙල තුල තියෙන්නේ ඒ වගේ ලක්ෂණ නම් අර දුක වැඩි කරගන්න විදිහේ කාරණාවල් නම් තියෙන්නේ. ඒ විදිහේ ප්‍රතිඵලයක් හම්බ වෙන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේගේ මේ ධහම හින්දා පින්නතුනේ අපේ ওই කායික මානසික කියන දුක් දෙවර්ගයම විනාශ වෙලා යනවා. ඒ හැම දුකකින්ම අපිට නිදහස් වෙන්න පුළුවන්කම හම්බ වෙනවා. වෙන මොකක්වත් හින්දා නෙවෙයි, අපි දුක ඇති කරගන්නේ මොකෙන්ද කියන එක තේරුම් ගත්තට පස්සේ. උදාහරණයක් හැටියට කියනවා නම් බලාපොරොත්තු වැඩි කාලවකවානුවක් තියෙනවා නම් ඒ කාලෙදී ඇති වෙන සිතුවිලි, කතා බහ කරන වචන, කරන වැඩ කටයුතු ඔක්කොම ටික තියෙන්නේ බලාපොරොත්තුවට යට වෙන විදිහට තමයි. එතකොට සම්පජඤ්ඤය හින්දා එක මොහොතකදී තේරුණා නම් මගේ මේ බලාපොරොත්තුවක් වැඩි වෙච්ච හින්දායි, මේ අතහැරීම මට කරන්න බැරි හින්දායි මේ සිතුවිලි එන්නේ කියලා තේරුම් ගත්තා නම් ඊළඟ වතාවේදී ඔය කියන සිතුවිලි රැඳ එන්න හදනකොට බයයි. මොකද ධර්මා ලෝකය හම්බ වෙලා තියෙන සිතුවිලි ටිකක් ඒවා. ඒක අර අඳුරේ ඉඳලා අපිට වින කඩින්න පුළුවන් වෙන සිතුවිලි නෙවෙයි. දැන් මේ සිතුවිලි වල තියෙන යථාර්ථය අහු වෙලා තියෙනවා. යථාර්ථය පෙනිලා තියෙනවා. යථාර්ථය එළියට ඉස්මතු වෙලා තියෙනවා. ඊට කලින් අර බලාපොරොත්තුව කියලා කියන යුතුයකම හෝ අපේකම හෝ මගේකම හෝ නැතිකම කියන ඒ දේ එක අර සිතුවිල්ල එළියට ඇවිල්ලා අපිව රිදෙව්වට පුද්ගලිකව තම තමන්ව වෙහෙසටපත් කරාට සංසාරිකව මහා ලොකු ගමනක් හදාගෙන යන්න හෝ සමාජය තුල පවා විශාල විදිහේ අර්බුද ගැටලු ඇති කරන්න කායිකව තමන්වත් වෙච්ච දුකටපත් කරවන්න යොමු කළාට දැන් අපිට අහු වෙනවා මේ සිතුවිලි මගේ ඔළුවේ දුවන්නේ මේ කාලේ මම මේ බලාපොරොත්තු වැඩියෙන් ඉන්න හින්දා. හෝ මම අතහැරලා නැති හින්දා. අතහැරින්න බැරි හින්දා. ඒ අතහරිනවා කියන දේ තවමම සිදු කරලා නැති හින්දායි කියන එක අපිට තේරුණා නම් ඒ ඇති වෙලා තියෙන අර විරාගී සංඥාව, ඒ ඇති වෙලා තියෙන අර නිරෝධී සංඥාව තමයි. පටිනිස්සග්ග සංඥාව තමයි. අනිත්‍ය සංඥාව තමයි.
එතකොට මේ වෙනුවෙන් පින්නතුනේ අපිට කරන්න කියලා තිබුණේ සිහියෙන් ඉන්න එක විතරයි. සතිමත් භාවය පුරුදු කිරීම විතරයි. අපි ගාව තියෙන හැම දෙයක් දිහාම අපක්ෂපාතී විදිහට නිරීක්ෂණය කරපු එක විතරයි අපි කළේ. අඩුම තරමේ සිතිවිලි ගැන පවා. එතකොට මම පුතා මට කියන්න ඕන කමක් තියෙනවා. සමහර වෙලාවට අපි සමහර සිතිවිලි වලට ඕනාවට වඩා තැනක් දෙන්න බලනවා මේ වගේ තියෙන පුළුවන්. උදාහරණයක් හැටියට ඉතින් අයින් කරන්න අපිට මහා ලොකු බලයක් යොදවන්න ඕනේ නැති සිතිවිලි තියෙනවා. ඒවා ආවා ගියා. අපි ඒව හඳුනාගත්තේ නැතිනම් අපි නිකන් අපරාධේ අර ලෙඩක් නැතුව පෙනඩෝල් බොනවා වගේ වැඩක් කරන්නත් පුළුවන්. මේක එතකොට වෙන කෙනෙක්ට ඇඟිල්ලෙන් ඇනලා පෙන්වන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. ඒක එතකොට තමන්ම තේරුම් ගත යුතු දෙයක්. වගේම තවත් සිතිවිලි සමුදායන් තියෙන්න පුළුවන් කල්පනාවල් අපි හිතනවා ඒ හිතන හින්දා තමයි අපි මේ දුක හදාගන්නේ කියන එක අපිට තේරුනේ නැතිනම් එහෙම නැතිනම් ඒ හිතන බව අපි දැක්කේ නැතිනම් ඒ හිතන සිතුවිල්ල අපි දැක්කේ නැතිනම් එහෙනම් අපිට දුකෙන් නිදහස් වෙන්න වෙන්නේ නැහැ. මොකද අපි දුක් වෙන්නේ සිතුවිල්ල හින්දා නමුත් අපි දන්නේ නැතිනම් මම මේ දුක් වෙන්නේ මේ සිතුවිල්ලෙන් කියලා අපි කරන්නේ වැරද්ද කරන එක නේ. ඒ සිතුවිල්ලම නැවත නැවත හිතන එක. ඉතින් පුරුදු කරන්න ඕන ක්‍රමේ තමයි එතකොට අපි හිතන කල්පනා කරන සිතුවිලි වල මොනවද අපිව දුකට පත් කරන පැත්තට තියෙන සිතුවිලි මොනවද අපිව දුකෙන් අයින් කරන්න පුළුවන් සිතුවිලි කියන එක තේරුම් අරගෙන ඒ දුකින් අයින් කරන්න පුළුවන් වෙන විදිහට හිත මෙහෙවුවා නම් අපේ දුකෙන් නිදහස් වෙනවා. ඒක ස්වභාවිකයි. එතකොට අපිට කරන්න තියෙන එකම එක වැඩපිළිවෙල වෙන්නේ දැනට තියෙන සිතුවිල්ල මොකක්ද කියලා තේරුම් අරගෙන ඒ සිතුවිල්ල අරන් යන්නේ කොහාටද කියන එක තේරුම් ගැනීම තමයි. තමන්ට මේ කාලය තුලදී හෝ මේ වගේ සිතුවිලි පහළ වෙන්නේ හෝ ඇති වෙන්නේ මොන හේතුව නිසාද කියන එක තේරුම් ගත්තා නම් එසේ වන්තෝ දුක්ඛස. එතනම තමයි ඒ දුකේ නිදහස. චතුරාර්ය සත්‍ය කියන දේ තුල තියෙන සුවිශේෂත්වය ඒකයි අපිට අවබෝධ කරගන්න හෝ දකින්න තියෙන්නේ දුක්ඛ සත්‍ය විතරමයි. වර්තමානයේ තුල අපි දුක් වෙන්නේ මොකෙන්ද කියන එක තේරුම් ගත්තා නම් ඒ තේරුම් ගැනීමමයි දුකේ නිදහස වෙන්නේ. ඇත්තම කියනවා නම් බුද්ධ ශාසනය තුල ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ ප්‍රශ්නෙම තමයි. හරි ලස්සන උත්තරයක් ඒක. භාවනාව තුළදී උනත් බලන්නකෝ ඇත. හිත දුවනවා කියන එකට උත්තරේ හිත දුවන බව දැනගන්න එක තමයි. කොච්චරයි. වේදනාව කියන දෙයට උත්තරේ වේදනාව තියෙනවා කියන එක දැනගන්නම තමයි. දැනගන්න එකම තමයි. ඒ වගේමයි සිතිවිල්ලටත් උත්තරේ අපි මේ දුකට හදාගෙන යන මේ කාරණාව හඳුනා ගැනීමමයි. එපමණක්ම ප්‍රමාණවත්. ඒකම ඇති. අන්න එහෙම වුණා නම් හැම වෙලාවකම අපි මේ පර්බගාලේ ගැට ගහලා තියෙන මේ සිතුවිල්ල ගැන අපි ඉගෙන ගන්නේ. ඒක ගැන ඉගෙන ගත්තා නම් තේරුම් ගන්නේ. ඇත්තටම මේ පඹගාලේ ගැට ගහලා තියෙන සිතුවිලි දවසකට එන්නේ 1 2 නේද කියලා. සමහරක් විට 3 4ක් වෙන්නත් පුළුවන්. හැබැයි දවසේ වැඩිමනක් වෙලාවල් අපි බොහොම උපේක්ෂා සහගතව ඉන්නවා වෙන්නත් පුළුවන්. නමුත් දන්නේ නැහැ. ඉඳලා හිටලා ඉතින් ওই දේශ සිතුවිල්ලක් කරේ එහෙම එනවා නම් ඕක හිතන්න පුළුවන් මං එහෙනම් ඉතින් ද්වේෂ චරිතයක් කියලා. එහෙම එකක් නැහැ. ඔය ඉඳලා හිටලා ඉතින් ලෝභ සිතුවිල්ලක් රාග සිතුවිල්ලක් එනවා නම් හිතන්න පුළුවන් මං එහෙනම් රාග චරිතයක් කියලා.
නමුත් ඊටත් වඩා වැඩිමනක් කාලයක් වැඩිමනක් වෙලාවල් හිත උපේක්ෂා සහගතව තියෙන්න පුළුවන්. එතකොට සම්පජඤ්ඤයෙන් තමයි අපි ඉගෙන ගන්නෙ අපිට තියෙන සිතුවිලි වල ස්වභාවයන් මොනවද? ඒ සිතුවිලි අපි වරන් යන්නේ කොහාටද කියන්නේ. ඉතින් භාවනාව තුළින් පින්නතුනේ අපි ඉගෙන ගන්නේ අපේ සිතුවිල්ල අපි කොහාටද අරගෙන යන්නේ කියන. එන්නේ ඒ ටික තේරුම් බේරුම් ඇති කරගත්තා නම් මේ වර්තමාන කාලය තුලදී අපි මොන මොන දේවල් වලින් දුක් විඳින්නේ කියන එක පේන්න ගනීවි. වර්තමානයේ තියෙන දුකෙන් නිදහස් වුණා නම් ආය අතීතයක් කියලා දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. කොහොමයි සූත්‍රවල කියන්නේ දේශනාවේ තියෙන්නේ. අනාගතයක් කියලා දෙයක් ගැන ආයේ ප්‍රාර්ථනා කරන්න ඕන කමකුත් නැහැ. අතීතං නාන සෝචන්ති නප්පජප්පන්ති නාගතං පච්චුප්පන්නේන යාපෙන්ති තේන වන්නෝ පසීද. එහෙම අය ලස්සන වෙනවා. මොකද අතීතය ගැන ශෝක කරන්නේ නැතිනම් අනාගතයක් ප්‍රාර්ථනා කරන්නේ නැතිනම් පච්චුප්පන්නේන යාපෙන්ති නම් වර්තමානයේ තුල යැපිලා ජීවත් වෙනවා නම් ඒක නම් සතුටින් ජීවත් වෙනවා කියලායි ධර්මයේ අපිට කියලා දෙන්නේ. එතකොට පින්නතුනේ අද මම කියලා දුන්නේ අද අපි කතා කළේ සිහිය වැඩිම තුලින් ඒ සිහිය තුලට අහු වෙන සිටිවිල්ල කියන කාරණේ තුල සිහිය පැවැත්වීම තුලින් අපි මේ පඹගාලේ පැටලෙන විදිහත් ඒ පැටලෙවීමෙන් නිදහස් වෙන්න අපිට කරන්න පුළුවන් කාරණාව ගැන. ඉතින් සිහිය තුලින් සම්පජඤ්ඤයෙන් අපි හඳුනාගත්ත නම් මේ සිටිවිල්ල කියන එක තුල තියෙන්නේ සකස් කිරීම ගොඩක් තමයි. අර හැමෙන් එකතු කරගත්ත කතා ටිකක් නම් තමයි මේකේ තියෙන්නේ. මේ සිටිවිල්ල හදාගන්න හේතුවක් තිබ්බා මේකේ මේ සිටිවිල්ල කියන ඵලය ඇති කරගන්නත් එන්නේ මේ හේතු ටිකකුත් තිබ්බා කියලා තේරුම් ගත්තා නම් ඊළඟට තමන්ගේ මේ බලාපොරොත්තුවක් නම් නැත්නම් ආශාවක් නම් කැමැත්තක් නම් ඕමනාකමක් නම් එපා වීමක් නම් දේශයක් නම් ඔය වගේ මොකක් හරි කමන්නේ. ඒ වගේ කාරණාවක් ප්‍රධාන කරගෙන නම් සිටිවිල්ල හිතන්නේ. ඒක කොහොම ඇතිලියක් නැති හිස් කාරණා කියලා තේරෙයි. නමුත් ඒ සිටිවිලි හින්දා තමයි අපි කය වචනේ දෙක හසුරවන්න ඊළඟට උත්සාහවන්ත වෙන්නේ. අපේ ජීවිතය ඉස්සරහට අරගෙන යන්න. හැබැයි අපි ගාව තියෙන මේ දේවල් වලටම සත්‍ය ආලෝකයේ ධර්මාවලෝකයේ දෙන්න පුළුවන් කමක් තිබ්බා නම් ඒ දුකෙන් අපි ඒ වෙලාවෙම නිදහස් භාවයටපත් වෙයි. ඉතින් ඔන්න ඔය කතාවයි මට ඔයයන්ටද කියන්න ඕනකම තිබ්බේ. ඉතින් ඒ කියන කාරණාවන් තුලින් ඔයයන්ට අවස්ථාවක් හම්බ වුණොත් මොකක්මක් තිබ්බොත් තොරතෝංචියක් නැතුව හිතන මේ අපේ සිතුවිල්ලෙන් නිදහස් වෙලා කියන්නේ සිතුවිල්ලේ නොහිතාම ඉන්නවා කියලා නෙවෙයි මම මේ කියන්නේ. ඒ සිතුවිල්ල හිතන්න ඕන නැති සිතුවිල්ලක් නම් නොහිතා ඉන්නවා. හිතන්න ඕන එකක් නම් හිතනවා. ආන් ඒ දේ තේරුම් ගන්න අද මේ කියලා දුන්න දේශනාවත් උපකාර වේවා කියලා මම බලාපොරොත්තු වෙනවා. යුදනාත්ම තිබුණා. අන්දමයන් ධම්ම කථාය සාදුකං දදාමසේ සාදු 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 අනුමෝ